නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ විසුරුවා හැරෙන ඒ උතුම් ධර්මදානමේ මහා පින්කම සමඟ එකතු වෙන මොහොත. ඒවගේ මන්තර්ජාලය ඔස්සේ පේස්බුක් පිටු ඔස්සේ YouTube නාලිකා ඔස්සේ මේ හැම ආකාරයකින්ම ලෝකයේ පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් බොහොම සද්ධාවෙන් ධර්මශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. පිංහතුනේ අද අපි කතා කරන්නේ අග්‍ර පිනක් ජීවිතය රැස් කරගන්න ආකාරය ගැන. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දාන සීල භාවනා හැටියට ත්‍රිවිධ පුුණ්‍යයක් ක්‍රියාවන් විස්තර කරන්නට යෙදුණ. අපි කවුරුත් දන්නවා පින කියන්නේ මොකක්ද පින රැස්වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් දාන සීල භාවනා ත්‍රිවිධ පුුණ්‍යයක් ක්‍රියා. මේ ත්‍රිවිධ පුුණ්‍යයක් ක්‍රියා අතර දානය අපි කවුරුත් දන්න. මේ දානයට වඩා දානය කියන්නේ විශාල පිනක් රැස් කරන්න පුළුවන් දෙයක්. දානයටත් වඩා විශාලම පිනක් රැස්වෙනවා සිල්වත්වීම තුළ. ඔබේ කයවචනයේ සංවර කරගෙන ඔබ සීලාදී ගුණධර්ම රකිනවා නං හැම වෙලාම ඔබට විශාල් පිනක් රැස්වෙන. ඊළඟට පිනාතර අග්‍රම පින තමයි භාවනාමය පින. ඔබ භාවනා කරද්දී පිනාතර අග්‍ර පිනක් රැස්වෙන. ඒ භාවනාමේ පිනාතර අග්‍රම පින හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෛත්‍රිය. ඔබ භාවනාවන් අතර මෛත්‍රිය පුරුදු කරනවාද. ඔබ මෛත්‍රී භාවනාව වඩනවද ඔබට අග්‍ර පිනක් ජීවිතය රැස් කරගන්න පුළුවන්. මේ පින කොච්චරද කියලා අපේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවලින් අපිට පෙන්නවා. සමහර දේවල් අපිට උපමාවලින් ගොඩාක් තේරෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ගංගානන් ගගේ එහා කෙලවරේ දම් මෙහා කෙලවරට අපි ගගේ දිග මැල්ල නැති වුණට අපිට යම් කිසි දෙයක් හිතාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්න්න මේක ප්‍රායෝගික දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි අපිට හිතාගන්න මේ පිනක වටිනාක. ගගේ එහා කෙලවරේ දම් මෙහා කෙලවරට දන්සැලක් ආහාර සකස් කළ ගංගිවුර දිගේම දන්සැලක්. අඩබෙර ගහලා දුගී මගේ යාචකයන්ට ගණන් කළ නොහැකි තරම් අසරණ මිනිස්සුන්ට දන් දෙනවා. මේක පිනක් එක්කෙනෙකුට කුසගින්න නිවාගන්න ආහාර ටිකක් දුන්නත් විශාල පිනක්. බුදුරජාණන් වහන්සේ වදාළ මේසා විශාල දානයක් දෙනවා එක පිනක්. ඊටත් වඩා පින් රැස් වෙනවා කෙනෙක් බතක් කිදෙන තරම් වෙලාවක් මෛත්‍රී සමාධියෙන් වාසය කරනවන. මෛත්‍රී සිත වඩනවන. එතන කියන්නේ සූපත්තේවා සූපත්තේවා කියන එකම නෙමේ. මෛත්‍රී භාවනා වඩලා ඒ මෛත්‍රී චිත්තය තුළින් මෛත්‍රී සමාධී උපදවාගෙන වාසය කරනවන. බතක් කිදෙන තරන් වෙලාවක් අප හිතම බතක් කිදෙන්න විනාඩි 15ක් 20ක් අඩුම ගාන පැයභාගයක් හිතන්. පැයභාගයක් පමණ ඔබට පුළුවන්නම් මෛත්‍රී සමාධිය වාසය කරන්න මෛත්‍රී සමාධිය වඩාගන්න. මෛත්‍රී භාවනාව දියුණු කරලා හිත එකන් කරගන්න. ඔබට අර මහ විශාල දානමේ පිනකින් රැස්වෙන පිනට වඩා පිනක් ඔබේ ජීවිතය තුළ රැස් කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් පෙන්නවා. අහස උසට දානෙ කන්දක් ගොඩ ගහලා දන් දෙනවට වඩා. එදකොට මේවා උපමාදැන් අහස උසට කියපුහම ඕක දිග පලල කොච්චර උසද ඕක කොහෙද එහෙමනිමේ අපි උපමාව තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්නවා අහස උසට දානි කන්දක් ගොඩ ගහලා දන් දෙනවා. ඒක පිනක් දුගී මගේ යාචකයන්ට අසරණ මිනිස්සුන්ට කන්න නැති මිනිස්සුන්ට අඩබෙර ගහා දන් දෙනවා. විශාල පිනක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා ඊටත් වඩා පිනක් එල දෙනෙක්කුගේ කිරි දෝන තරම් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩන්න පුළුවන්න. තැන් ඔබ හිතන්න එල දෙනෙක්ගේ කිරිදවන්න පැයගානක් යන්නේනේ උපරිම අර වගේ විනාඩි 15ක් 20ක් පැය භාගයක් තියාගන්න. එදකොට පැය භාගයක් වගේ කාලයක් ඔබට මෛත්‍රී සමාධිය මෛත්‍රී චිත්තය එක කරගෙන මෛත්‍රී අරමුණින් වාසය කරන්න පුළුවන්න.
අර අහස උසට දානි කන්දක් පූජ කරන පිනට වඩා පිනක් රැස් කරගන්න පුළුවන්. එතකොට මේ හැම දේකින්ම බුදු හාමුදුරුව අපිට පෙන්වේ මෛත්‍රිය කියන්නේ පිනාතර අග්‍රම පිනා. දැන් අපි තව කතාවක් අහලා තියෙනවා. පින් කරන්න ඉතින් සල්ලි තියෙන් ඕනෙන. අද කාලේ ඉතින් පින් කරගන්න සල්ලි නැතුව කොහෙක කරන්න. ඔය වගේ කතා අපි නිතර මිනිස්සු කියනවා කතා කරනවා අහනවා ඔබත් ඕන තරම් නොදන්නකමට හරි ඔය කතාව කියලා ඇති. පින් කරන්න සල්ලි තියෙන්නවා. අද කාලෙ පින් කරන්න කොහෙද සල්ලි නැතුව මොන පින්ද කියලා. සල්ලි වියදං කළ පින්කං කරන්නත් පුළුවන්. බැරි නෑ සල්ලි වියදක් කළ ඕන තරන් ලොකු පින්කං කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පින රැස්වෙන්නේ ඔබ වියදං කරන සල්ලි ප්‍රමාණය මත නෙමේ. පින රැස්වෙන්නේ ඔබේ චේතනාව තුළ. චේතනාහම් භික්කවේ කම්මං වදාන මහනෙන චේතනාව කර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නු. එහෙම නම් පින රැස්වෙන්නේ ඔබේ චේතනාව තුළ ඔබේ හිතේ තියෙන පිරිසිදු භාවය මත ඒ පින රැස්වෙන්නේ පිනේ ප්‍රමාණි තීරණය වෙන්. එහෙම නම් කෙනෙක්කුට දැන් සල්ලි නැති කෙනෙකුට දන් දෙන්න පුළුවන්ද කියල ඔබට හිතේ පුළුවන්. ඒකටත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහනෙන මගේ දිලිඳුම ශ්‍රාවකයම් පවා. තමන් උයා පිහාගත්ත භාජනයක් හෝදල විසි කරත් ඉඳුල් වතුර විසි කරනවාන අපි මොනවාහරි කනවන ජීවත්තෙන් කොච්චර දුප්පත් වනත් මොනවාහරි දෙයක් අඩුගාන අලබ්බතරයක් තම්බගෙන හරි මනුස්සේ කනව කුසකින්න නිවාගන්න. ඒ කෑම කාල පිගානක් හෝදල විසි කරත් මුට්ටි වලන්ටික හෝදල විසි කරත් ඒ වතුර විසි කරනකොට හිතනවා මේ බත් ඇට මේ ඉඳුල් වතුර මේ මහපොළොවේ ඉන්න කුසගින්න ඉන්න සත්වයකුට ආහාරයක් වේවා. කොයි තරන් සත්‍යයෝ මේ මහපොළොවේ කුසගින්න ඇත. ඒ සත්වයන්ට කුසගිනි නිවේවා මේ ඉදුල් වතුර ටික පවා ඔවුන්ට ආහාරයක් වේවා කියලා හිතන. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා ඒකත් දානමේ පිනා. ඒ නිසා පින කියන්නේ චේතනාව රැස්සෙන දෙයක්. හැබැයි සල්ලි තියෙන කෙනාට ගොඩක් වියදං කළ මහා පින්කන් දන් දෙන්න පුළුවන් බැරිනෑ. ඊළඟට දානයට වඩා විශාල පිනක් රැස්සෙනවා සිල්වත්වීම තුළ. අන්න එතනදී සිල්වත්වෙන්න කවුරු සල්ලි ගන්නේ නෑ. සල්ලි දීලා අද ඇසිල් සමාදන් වුණා දෙන සල්ලි දෙන්න කියලා කවුරුත් සිල්ගත්වට සල්ලි ඉල්ලන්නේ. එතකොට ඔබ සිල් රකිනවා කියලා කියන්නේ ඔබ හම්බ කරගන්න දේ ඉතුරු වෙනවා වියදං වෙනවා නෙමේ ඔබට ඉතුරුවක් වෙනවා. මිනිස්සු නාස්ති කරගන්නේ. හම්බ කරගන්න ධනය විනාස කරගන්නේ දුරාචාරය නිසා දුස්සීලකන් නිසා. හොඳට බලන්න එක්කෝ සල්ලාලකම දුරාචාරය සමහරු සූදුවට කැසිනෝවලට ඒවට පුරුදු වෙලා තමන්ගේ ධනය නාස්ති කරගෙන විනාස කරගෙන දේපොල පවා නැති කරගෙන අවසානය මහපාරට හිඟමනට වැටෙනවා සමහරු. එක්කො පාපමිට ආශ්‍රේ බේ බද්ධ ටිකක් ඇසුරු කරව. පාපමිත්‍ර යාළුව ටිකක් ආශ්‍රයට ගත්තොත් නැත්තට නැති වෙලා යන. සමහරු තමන්ව සූරගෙන නැත්තට නැති කරලා අතේ සල්ලි නැති වුණට පස යාළුවොත්නය අන්තිමට. ඕන තරම් මිනිස්සුන්ට අත්දැකින් ඇති. සල්ලි තියෙනවනං අර කූම්බි මේ සීනිටිකට කූම්බි පිරෙනවා වගේ ඔබට සල්ලි තියෙනවනම් අතේ පයි ගැවසෙනවන යාළුවෝද නෑ යොද ඕන තරම් හොයාගන්න පුළුවන්. නැති නෑදෑයෝ නෑදෑකං කියාගෙන නවා. යාලුව පරණ යාළුවන්ට ඔබ මතක් කෙනවා. ඔබට යමක් තියෙනවනම් ඔබ සල්ලි තියෙනවනම්. හැබැයි ඔබේ අතේ කියක් හරි නැති වෙනකොට. ඔබ වැටෙනකොට. ඔබේ ව්‍යාපාර කඩාගෙන වැටෙනකොට. අතේ සතේ නැතිවෙනකට අපි කියන අතේ සතේ නැතිවෙනවා කියෙන නිකන් කතාවට. ඔබට බොහොම අමාරු කාලයක් එනකොට මේ උදවල් කරපු මිනිහාක බලාගෙන යන වෙලාවල්ල. අපි ආදුරන්නෑ කියනවා. ඔය අපේ නෑයෝ නෙවෙයි ඔය ඇත මිනිස්සු නිකං අපේ නෑදෑකං කියාගෙනාවට අන්න එහෙම නෑදෑයු මග හරිනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවේ. ධර්මය තේරුම් ගත්ත කෙනා බුද්ධිමත්ව කටයුතු කරනවා අහුවෙන්න යන්නෑ මිනිස්සුන්ට. අන්නේ නිසා සිල්වත් කෙනා ඉතුරු කරගන්න. සිල්වත් කෙනා තමන්ගේ ජීවිතයේ අර දුරාචාරයට බේබත් දන්න එක්ක සල්ලාලයන් එක්ක පාපමිත්‍රයන් එක්ක සුරාව සූදුව ඒවට වියදං වෙන්න ඇත්නම් හම්බ කරන ධනය ඉතුරු වෙනවා. එක් ආයෝජනය කරනවා එක්කො තමන් ඉතුරු කරගන්නවා තමන්ගේ පවුලේ තමන්ගේ අයගේ දියුණුව වෙනුවෙන් සැලසුම් කරනවා.
එතකොට එයා මෙලව සිල්වත්වීම තුළම බෝග සම්පත්තියෙන් දියුණුව කරා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා පිනාතර අග්‍රම පින භාවනාව. අග්‍ර පිනක් දැන් අපි කතා කරා මෛත්‍රී භාවනාව කියන්න පිනාතර අග්‍රයි කියලා. දැන් ඔබ මෛත්‍රී භාවනාව වඩනකොට කවරුවරි සල්ලිගන්න දාවය භාවනා කරන්න කොච්චරලා භාවනා කරාද එනම් මෙච්චරත් දෙන්න කියලා. ඔබට සතයක් වියදන් වෙන්නේ. පිනාතර අග්‍ර පිනක් රැස් කරන්න පුළුවන්. දැම් බලන්න එහෙම නං පින් කරන්න සල්ලි තියෙන්න්න ඕනෑ කියන කතාව අපි පින ගැන දන්නේ නැති නිසා ඒක පිනට ගරහා කිරීම. අපි පින ගැන දන්නේ නෑ. අපි හිතාගෙන ඉන්න ලොකෝට සල්ලි වියදන් කරලා අන්ඩ බෙරගහලා සරසලා නිකන් සමාජයට පේන්න කරන මහා ලොකු සෝබන වැඩ මේවා තමයි හරි පින්කං කියලා පේෙන්. ඒවා පින්කං කියලා දකින්නේ පින ගැන දන්නඇති කෙන. ඇත්තටම පින මොකක්ද මේක චේතනාව රැස්වෙන දෙයක් හිතේ පිරිසිදුකම තුළ රැස්වෙන දෙයක්. මේක මෛත්‍රිය තුළ සිල්වත්කම තුළ තමන් තුළ රැස්වෙන දෙයක් කියලා දන්න ඇති කෙනා අර සෝබන දේවල් මහා පින්කං හැටියට දකිනවා. ඒ නිසා පිංහතුනී පින කියන්නේ මොකක්ද කියලා නිවරදි කරගන්න නිරවුල් කරගන්න. ඒ පින ඒ මෛත්‍රී ආනිසංස ගත්තොත් මහා පුදුම ආනිසංස රැසක් මේ ජීවිතය තුළම අත්දකින්න පුළුවන්. දැන් බොහෝ දෙනෙක් කැමති ඔබ කැමතිද මේ ජීවිතය විශාල කැපකිරීමක් කරලා ප්‍රතිඵලනෑ කෝ ප්‍රතිඵලා ඒවා ඊළඟ ජීවිතයට කියන ඒවා මැරුණට පස්සේ කවුරුත් කැමති නෑ මේ ජීවත් වෙලා ඉන්නකොට ඇස් පනාපිට මේ ජීවිතය අපිට අත්දකින්න පුළුවන්න යම් ප්‍රතිඵලයක් අන්න කෙනෙක් කැමති ඒකට. ඒ නිසා දැන් අප හිතම ඔබ යමකට මුදල් ආයෝජනය කරනවා කියලා ඔබ ව්‍යාපාරයකට මුදල් දානවා. ඔබ ව්‍යාපාරයට මුදල් යොදවන්නේ ඔබට ඒක ප්‍රතිලාභ කොච්චර ඉක්මනින් ලබන්න පුළුවන්ද මේක ප්‍රතිලාභ මොන තරම් ඉක්මනින් ලැබෙනවද අන්න ඒක මත කවරුහරි කියන ඔයා මේකට මුදල් යොදවන්න ඔයා මේකට කැපවෙන්න මහන්සි වෙන්න හැබැයි වාට ප්‍රතිඵලය ලැබෙන ඊළඟ ජීවිතය වාට පස්සේ මැරුණට පස්සේ කවුරුත් කැමති නෑ මේ ජීවිතේ ලබන්නයි කැමති මේ ධර්මය මතකතියාගන සන්දිිට්ටිකයි අන්න මේ ධර්මය තියෙන ප්‍රධානම ලක්ෂණ ටික මේ ධර්මය මේ ජීවිතයක් දකින්න පුළ දැන් මේවා නොදන්න නිසා තමයි ඔය බුදු දහමයක නිවනවා මේ මැරිලා නිවන කියන මැරිලා ලබන එකක් නෙමේ මළගෙවල්වල පෝස්ටර්වලට මේ අපේ කාලයක් තිස පුරුද්දක් හැටියට මරණ දැන්වීම් වල ඕනෙ අපරාධ කාරයකුට බේබද්ධයකුට බීලා කුණු වෙලා මැරුණත් සමහර වෙලාවට නිවන් සැප ලැබේවා කියල එක මිනිස්සු හර බැනර්දාන එතකොට ඒ බැනර එකෙන්වත් ඒ නිවන් සැප ලැබේවා කීවට මැරිල ලබන එකක් නෙමේ. මේ ධර්මය තියෙන ලක්ෂණ බුදුහාන්දුරුව පෙන්වා මහනෙන මේ ධර්මය සාක්කාතමික මනාකොට පිළිවලකට බොහොම ක්‍රමාණුකූලෝ මුල මැදාග ගැලපෙන විදිහට ආදි කල්්‍යයාන මජ්්‍යය කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන සාත්තං අර්ථ සහිතව සභ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේත් මේ පිරිසිදු නිවන් මගම මේ තුළ දේශනා කරලා තියෙන. ඒ නිසාපි කෙන සාක්ඛාතයි. ඊළඟට මේ සන්දිිට්ටිකයි. මේ ජීවිතේ අත්දකින්න පුළුව මේක මැරිලනම මේ ජීවිතේ මෙලව මේ ජීවිතය ඔබ භාවනාකරොත් මෙලවම ඔබට ඒ මොහොතෙම ඒක ප්‍රතිඵල අත්දකින්න පුළුවන්කම තියෙන සන්දිිට්ටිකයි. ඊළඟට අකාලිකයි ආවක බුදු හාමුදුරු හිටිය අවුරුදු 2500කට 600කට එහා ඒවයිතින් ඒ කාලෙ මේ කොච්චර පරණද අදට ඕක ගැලපෙන්නේ ඔය කතා කියන පිරිසක් ඉන්නවා ඒ ධර්මය අධ්‍යනය කළ නෙමේ අපිට ගැලපෙන් නැතිව ඇදුම් පැළදුම් යානවාහන පරණ ගෙවල් දොරවල් පරණ ක්‍රම ඒවා කාලෙන් කාලෙට යාවත් කාලීන වෙවි වෙනස් වෙවී යන හැබැයි ධර්මය හිතහදන වැඩ පිළිවල එදා මිනිස්සු තුළ තිබුණෙත් රාගදවේශ මෝහමයි. අද අපේ හිත තුළ බලවත්වෙන්නෙත් ඒ රාගදවේශ මෝහමයි. අනාගතය උපදින මිනිස්සු සසර යන්නේ ඒ රාගදවේශ මෝහවලට වහල්වීම නිසාමයි. එතකොට මෙන්න මේ කෙලෙසුන්ගේ මිදෙන වැඩ පිළිවල අකාලිකයි. ඒ අකාලික ධර්ම මේ ධර්මය පුරාම තියෙන ලක්ෂ අකාලිකයි. ඒහි පස්සිකෝ ඇවිත් බලන්න ඒව බලව කියලා බුදුරජාණන් වහස ඕනම කෙනෙකුට විවෘත ආරාධනයක් කර
මේක පිටයි දං ඕක හරියන්න නෑ කියන්න එක නෙමේ ඕන කෙනෙකුට ධර්මයට ඇතුල් වෙලා මේ ධර්ම මාර්ගය ගමන් කළ බලන්න පුළුව ප්‍රතිපල් ලැබෙන හැකි අත්දකින්න පුළුව ඇවිත් බලන්න කොහොමද දකින්නේ ඕපනයිකෝ තමා තුළින් දකි මේක තමා තුළින් අවබෝධ කරගන්නේ තමා තුළින් දකින්න ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි ප්‍රඥාවන්ත කෙනා තම තම නැන පමණින් මේ අවබෝධ කර මේක හැමෝටම එක විදිහට වැටහෙන්නේ ඒකට හේතුව අපේ සංසාර පුරුදු අපේ නුවන අපේ ප්‍රඥාව ඒවැ ප්‍රමාණ දැන් අපි ලෝක දිහා ගත්තහම හැමෝටම එකම විදිහ මතක ශක්තියක් එකම විදිහ නුවනක් එකම විදිහ වටහා ගැනීමක් නෑ කෙනෙක් ඉන්නවා බොහෝම දක්සයි යමක් ෂණයෙන් වටහා ගන්න කියපු ගමන් තේරෙන තව කෙනෙක් ඉන්නවා යාට එහෙම තේරෙන් යන්න එයා ඒක හොඳට අධ්‍යයනය කළ තව පොත්පත් බලලා කීප සැරයක් කාල බොහොම අමාරුවෙන් යායේ දැනුම ඇති කරගන්න තව කෙනෙක් ඉන්නවා එයාට කොච්චර කීවත් තේරෙන්නේ එයාට කාලයක් යනවා සමහල්ලාට ගුරුවරු කීප දෙනෙක් යොදෝලා ගෙවල්වලට ගුරුවරු ගෙන්න්නනවා පන්ති යනවා ඔහොම ගොඩාක් උත්සාහරන්තම යමක් තේරුම්ගන්න සමහරු ඉන්නවා කොච්චර කිව්වත් තේරෙන්නෙම නෑ හිත පිහිටන්නෙම නෑ ඉගෙන ගන්න හිතෙන්නෙම නෑ මතකේ කල්පනාව හැඳෙන්නෙම නෑ එතකොට එක එක් කෙනාගේ නුවනි ප්‍රමාණ වෙනස්කන්තිය ඒ නිසා නුවන තියෙන කෙනා පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි ප්‍රඥාවන්ත කෙනා තම තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරන තම තමන්ගේ නුවනේ ප්‍රමාණයට වීරියවන්ත කෙනා රහත්වෙනවා ඊට ටිකක් වීරි අඩු නුවන අඩු කෙනා අනාගාමී පලට පත් ඊටත් ටිකක් අඩු කෙනා සකදාගාමෙන ඊටත් ටිකක් අඩු කෙනා සෝවාන් වෙනවා සෝවාන්වත් එන්න බැයි නම් මේ ජීවිතයේ බුදු හාන්දුරු පෙන්නුවේ එහෙම අය ධර්මය තියෙන මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්නම බැරියා ඇත්තින්නවා ඒ අය ගැන ධර්මය විස්තර කරන දුප්පඥෝති ඒ අය උපදිනකොටම දුස්ප්‍රාඥ්ඥ නුවන අඩු අය ජලෝ ඒල මෝගෝ කෙල තුළු කෙල පෙරාගත්ත කල්පනාවක් නැති කියන දේ තේරුම් ගන්න බැරියි ලෝකීන ඒ අයට මේ ධර්මය අවබෝධ කරන්න අමාරු එතනින් මෙහා බුද්ධිය තියෙන නුවන තියෙන සිහිය තියෙන කියන දේ තේරුම් ගන්න පුළුවන් ඊට අනුකූලව වීරිය යොදවන්න පුළුවන් යෝනිසව මනසිකාරය යෙදෙන්න්න පුළුවන් ඕනම කෙනෙකුට මේ ධර්මය කරායන්න පුළුවන් ඒ නිසා මේ ජීවිතය මේ ධර්මය අත්දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන පෙන්වේ අද අපි මෛත්‍රී ගැන වැඩිපුර කතා කරන්නේ මෛත්‍රිය ගැන පෙන්වා මහනෙන මෛත්‍රිය වඩන කෙනාට මේ ජීවිතයේ මෙලවම ආනිසංස රැසක් තියෙන ඔබ අහල ඇති ඔබට බලන්න පුළුවන් පිරිවානා පොත් වහන්සේ අපි කියෙන් පිරිත් පොත මෙන්න මේ පිරිත් පොත පෙරලල බලන්න මෙත්තා නිසංස සූත්‍රය මෛත්‍රී වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස ඇතුළත් දේශනාව එක ආනිසංස 11ක් තියෙනවා මෙත්තා නිසංස සූත්‍ර මෛත්‍රී වඩන කෙනාට ලැබෙන ආනිසංස 11ක් තියෙනවා එදකොට ඒ ආනිසංස 11හින් මේ ජීවිතේ ලැබෙන ආනිසංස ඒවට අපි කෙන දිට්ට දම්ම වේදනී ආනිසංස මෙලෝම ලබන්න පුළුවන් ආනිසංස 10ක් තියෙන අන්තිමේක 11 එක තමයි තියෙන මරණින් මත්තේ මෛත්‍රී ධ්‍යාන වඩපු කෙනා බඹලව උපදිනවා ඒක මරණින් මත්තේ මැරෙන්න කලින් මේ ජීවිතයේ ආනිසංස 10ක් ලැබෙන ඔන්න බලන්න කෝ ඕය විපාක කිය ලහනයට ඕ අවඩල දැම් හම්බෙනවද මෙලවකෝ ඒ ප්‍රතිඵල කිය රහනයට ඔන්න බුදු හාමුදුරු පෙන්වා මෙන්න ක්‍රමේ මෙන්න මේ ක්‍රමේ අනුගමනය කරන්න මෙන්න මේ ආනිසංස 10 මෙලොවම ලැබෙනවා එකක් තියෙනවා මරණින් මත්තේ පරලොවට ඒ නිසා මේ ධර්මයේ ප්‍රතිඵල වැඩිපුරම ලැබෙන්නේ මෙලවදී අපි එකින් එක තේරුම් ගන්න උත්සාහයක් ගම මේ මෛත්‍රී වඩන කෙනාට ඔබට මෛත්‍රිය ගැන විශාල උනන්දුවක් ආසාාවක් අනේ මමත් භාවනා කරන්න ඕන අනේ මමත් කොහොමහරි භාවනාව පටන් ගන්න ඕන කියනදේ ඔබට ඇති වෙනවා පළවෙනිමදේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දැන් බලන්න ඔබ හොඳට මේ කාරණ ප්‍රායෝගිකව තේරුම් ගන්න උත්සාහයක් ගන්න දැන් අපි මේ මොනවා කරත් භාවනා කරත් නොකරත් ඔබ රස්සා ඔබට කියන් බල අපිට වැඩ තියෙනවා අපිට රස්සාවල් තියෙනවා ළමයින්ගේ වැඩ තියෙනවා
මේ යුතුකන් තියෙනවා ව්‍යාපාරවල වැඩ තියෙනවා මේ දවස්වල හරි ප්‍රශ්න මට වෙලාවක් නෑ සමහරුගෙන කන්නවත් වෙලාවක් නෑ එතකොට මේ විදිහට අපි මේ මහන්සි වෙන්නේ කැපවෙන්නේ මේ කළමනා කරණය කරගෙන ලොකු උත්සාහයක් ගනිද්දී මේ මනසත් එක්ක නෙමෙයිද අපි සටන් කරන්නේ. මනසට නෙමෙයි දොයි සිතුවිලි පාවීම කලකිරීම කලබලේ ඇවිස්සිච්ච හිත කන්නවත් වෙලාවක් මට හරි වැඩ කියලා ඔය ඔක්කෝම මනසේ නෙමෙයි තියෙන් අපේ මනසත් එක්ක තමයි ඔය ඔක්කොම. එතකොට අපි භාවනාවකදි පුරුදු වෙන්නේ අපේ මනස කුසල අරමුණක් තුළ පුරුදු කරනවා තැන්පත් කරනු. අර හැමවෙලේම කලබලයෙන් දුවන ඇවිස්සිච්ච හිත කුසල අරමුණක් තුළ බොහෝ වෙලාවක් රඳවල පුරුදු කරන ඕකතයි භාවනාව. සරලව ගත්තොත් භාවනාව කියන්නේ මොකක්ද කියලා කුසල අරමුණක් තුළ හිත පුරුදු කරනවා. මොකද හිත හැමවෙලේ පවතින්නේ අකුසල අරමුණ තුළ. කාමච්චන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්චකුකුච්ච විචකිච්චා මේ පංචනීවර. පංචනීවරණ කියන්නෙම අකුසල රාසියක් අකුසල් ගොඩක් කියලා බුදු හාමුදුරු පෙන්නවා. එතකොට යම් කිසි කෙනෙක් කුසල අරමුණක් අපි මෛත්‍රියම ගම කෙනෙක් හැම වෙලාම තමන්ගේ හිත පුරුදු කරනවා මම වගේ මොකද මෛත්‍රී වඩන කෙනා ඉස්සල්ලා තමන්ට මෛත්‍රී වඩල තමා උපමා කරගෙන තමයි අන්න අය ගැන මෛත්‍රිය පතුරුවන්. අත්තානං උපමංකත්වා තමා උපමා කරගෙන හිතනවා මම වගේම මේ හැම දෙනාම එක්ක මගේ නිවසේ ඉන්න මේ අය හැමෝමත් නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා සුවපත්වෙත්වා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවපත්වෙත්වා සාන්ත සුවයට පත්වෙත්වා සුවපත්වෙත්වා. දැන් ඔය සිතුවිල්ල හිතනකොට නිකං හිතටම ඔබ කල්පනා කරන්න මොනතරන් සහනයක් සැනසීමක් තියෙනවාද කියලා. ඊළඟට ඔබ හිතනවා මේ ගමේ මිනිස්සු මේ ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙමේ ඇහැට පෙනෙන නොපෙනෙන දුර ළඟ ගොරෝසු ශරීර ඇති සියුම් ශරීර ඇති අහසේ ඉන්න පොළොවේ ඉන්න ජලයේ ඉන්න අපා දෙපා සිව්පා ඇති මේ හැම සතෙක් ගැන හැම කෙනෙක්ම හැම ප්‍රාණියෙක්ම නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා සුවපත්වෙත්වා වෛර නැත්තෙක් වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා සුවපත්වෙත්වා සාන්ත සුවයට පත්වෙත්වා නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා සුවපත්වෙත්වා. දැන් අපි අවංකව අපේ හිතෙන් ඔහොම හිතනවා. ඊළඟට පලාත නගරය රට ලෝකය ඔහොම මෛත්‍රී පතුරුවල අපි පුරුදු කරනවා මෛත්‍රී සිත වඩා. මේ තුළ හිත සංසිදෙනවා බලාගෙනින් නැදි හිත බුදු හාමුදුරුව පෙන්වා ඇවිස්සිච්ච හිත දවේශ හිත ගැටෙන හිත ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුව වගේ තමාතුළ ඇකිලිලා යටපත් වෙලා යන. එනම් අපි තුළ තියෙනවන නිකන් කේන්ති යන ඇවිස්සෙන හැම වෙලාවෙම නිකන් කලබල වෙච්ච හිතක් ඒ හිත එහෙමම තමා තුළ ඇකිලිලා සංසිදෙනවා. මෛත්‍රිය කියන්නේ විශාල හිත සැම්පත්වෙන දෙයක්. දැන් හිතන්න එහෙම කෙනෙක් අර කලබල වෙච්ච කෙනෙක් නිදාගන්න ගිහාමයි දවසීම වැඩ කළ උදේ ඉදං වැඩ කන්නත් වෙලාවක් නෑ වැඩ. ඊළඟට ගෙවල් ොලාවට පස්ස එතන ප්‍රශ්න ගෙදර ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න ගෙවල් ොල තියෙන කරදර ඊළඟට ගමේ ප්‍රශ්න නෑයන්ගේ ප්‍රශ්න ඔය කෝම කුණු ගොඩවල් හිතලා බැනලා රන්ඩු වෙලා නිදාගන්න ඇඳට ගියාට පස්සේ බොහෝ දෙනෙකුට පැය ගණන් නින්ද යන්නේ. සමහරු ඇඳට ගියාට පස්සේ කල්පනා කරනවා. අර වම්මික කියලා සූත්‍රයක් තින මජ්ජිමනිකායි. ඒක බුදු හාදුරු පෙන්නනවා රෑට දුමදානවත් දවල්ට ගිනි ගන්නවා කියන. මේ උපමාවෙන් කියන්නේ මිනිස්සු දවල් තිස්සේ වැඩ කරනවා කලබලින් දුවල රෑ තිස්සේ සැලසුම් කරන. හිටමොකක්ද කරන්න අම්බෝ මේකෙන් බේරෙන් හිටමොකක්ද කරන්න හිටමොකක්ද කරන්න. රෑතිස්සේ දුමදානවත් දවල්ට ගිනි ගන්න. ඕක තමයි ජීවිතේ. ඔබ හොදට කල්පනා කළ බලන් හැබැයි ඔබ මෛත්‍රිය පුරුදු කරනවාන. බුදු හාමුදුරු පෙන්වා සුකන් සූපති ඔන්න පලවෙනිමදේ සැපසේ නින්දකට වැටෙන. දැන් ඔබ හිතන්න මොනවා තිබුණත් නින්ද යන්න ඇත්න වැඩක් තියෙනවද.
ඔබට මොන තරං මුද යානවාහන තියෙනවා. හත්තරංගාපු ගෙයක් තියෙනවා කියලා හිතන් නිකන්ගේ රජකාලය වගේ මාලිගාව මොන තරල් ලෝකෙ වටිනාම යහනාවල් ඇඳම් වටිනාම මෙට්ට හොඳ සුපෝකබෝගේ ඉහළම තාක්ෂණින් යුක්ත කාම්බර තීන්ත හොයලා ගානවා හිත සංසිදෙන තීන්ත පාටවර්ග මේ ජනෙල් වල පාට දොර්රෙදිවල පාට මේ මොනවා තෝරලා කොහොම නිදාගන්න උත්සාහ කරත් නිදාගන්න ගිය වෙලේ ඉදම් කල්පනාවන්න ප්‍රශ්නනක් හිතට දුක එනවා තරහ යනවා කේන්ති යනවා තරහකාරයෝ මතක්කෙනවා තමන්ට තියෙන ප්‍රශ්න හිතට වද දෙනවා සැප නින්දක් නෑ මෙලව මිනිස්සු ගොඩාක් නිදාගන්න විදිහක් නැතුව කොච්චර මිනිස්සු පීඩා විදිනවද බල ප්‍රශ්න වැඩි වුණාට පස්සේ නිදිපෙති හොයනවා ඊට පස්සේ සමහරලා වෛද්‍යවරු හම්බෙන්න යනවා උපදෙස්කාට නින්ද යන්නේ ඊළඟට සමහර වෙලාවට නොයෙක් සමහරු බොන්න පටන් ගන්න බේබදුකමට පටන්ග නින්දයන්න ඇට නිසා බීලා ඇඳට වැටෙන ඔහේ නින්දයයි කියලා අසිහියෙන් නිදාගන්න නින්දයන් නැති නිසාම රෑතිස්සේ බොන්න පටන්ගන්න එදකොට මිනිස්සු ඔය වගේ ගොඩාක් වැරදි දේවල්ලට පෙළබෙනවා නින්ද නැති නිසා පිංහතුනේ බුදු හාන්දුරු පෙන්වා සරලමදේ මෛත්‍රිය වඩන් මෛත්‍රී සිත පුරුදු කරන්න උදේ පාන්දර පුළුවන්න ටික වෙලාවක් දවසේ වැඩ පටන්ගන්න කලින් විනාඩි 15ක් 20ක් හරි නැකිට්ට පස්සේ අපි දවස වැඩ වෙදාගෙන තියෙන උදේ නැකිට්ට මූුණකට හේදවා ඊළඟට වැසගිලි කැසගිලි කරා ඊළඟට සමහරලාට කෑම ගත්තා ඇඳුම් ඇත්ද ඔය කටයුතු අතරේ විනාඩි 15ක් තියාගන්න උදේ නැකිටලා මූුණකට හෝදලා බුදුන් ඇදල විනාඩි 15ක් මෛත්‍රී භාවනාව කරන. හවස නිදාගන්න කලින් බොහෝ ගෙවල්වල පුරුද්දක්ති නොම බණ අහන් නැති ධර්මයක් නැති මිනිස්සු නෙවෙයි. ධර්මය හැසිරෙන පින් පව් විශ්වාස කරන කර්ම කරම්පල විශ්වාස කරන බොහෝ අය හවසට බුදුන් අදින නිදාගන්න කලින් බුදුන් ඇඳල නිදාගන්න එක ජීවිතය පුරුද්දා ඒ ගාතටිකක් කියලව පාලියෙන් පොතක් බලාගෙන ගාත කියලා නිදාගන්න එකේ ඊට වඩා හොඳයි ඔබට පුළුවන්නම් බුදු පහන තියල මල් පහන් පූජ කරලා කෙටියෙන් බුදුන් ඇඳලා භාවනා කරන්න ටික වෙලාව බුදුරජාණන් වහන්සේ අගේ කරේ දැන් බලන බුදු හාමුදුරුව පිරිනිවන් පාන සූදානන් වෙන වෙලාවේ දෙවියන් අහසයිදම් මදාරාමල් ලිසිනවා. අකලට සල්මල් පිපිලා අතු බුදු හාමුදුරුව දෙසට නැමිල මල් කඩා හැලෙනවා. දැන් මේ ආමිස පූජා ඉහලි මහසෙන් මදාරාමල් වැටෙනවා ගස්වල මල් පිපිල බුදු හාමුදුරුව දෙසට මල් කඩා හැලෙනවා. බුදු හාමුදුරුව පිරිනිවන් පාණ්ඩ පෙර කියනවා ආනන්ද මේවා පූජාවල් තමයි. හැබැයි බුදු කෙනෙක් වෙනුවෙන් කරන නියම පූජාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීම මයි ප්‍රතිපක්ති පූජා. ඒ නිසා ඔබ ආමිසේ මුළු ගේම මල්වලින් සරසලා සුවඳ දුන් අල්ලගෙන පහන් පත්තු කරන ගේ වටේ පහන් පත්තු කරත්. ඒක පිනක් නැත්තෙන ඒක පිනක්. හැබැයි ඔබට පුළුවන්නම් ටික වෙලාවක් බුදුහාන්දුරු දේශනා කරපු ධර්මය තුළ හිත පුරුදු කරන්න භාවනා කරන්න අන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළම පිහිටපු කෙනෙක් බවට පත්වෙන. බුදු හාදුරු පිරිනිවන් පාන වෙලාවෙත් අගේ කරේක. ඒ නිසා නිදාගන්න කලින් ටික වෙලාවක් හරි ඔබ මෛත්‍රී භාවනා වඩ. ඔබට මේ විදිහට ජීවිතය පුරුදු කරොත් කාලයක් යනකොට වැඩි කාලයක් නැමේ මැරිලා ඊළඟාත්මි ලබන ප්‍රතිඵල නෙමේ. මාසයක් සතිකීපයක් මාස දෙකක් තුනක් යනකොට ඔබටම ප්‍රතිඵල අත්දකින්න පුළුවන් සැපසේ නින්ද යනවා. නිදාගන්න ගිහිල් අර මෛත්‍රී අරමුණ සිහි කළ හිත මෛත්‍රිය වඩනකොටම සාන්ත නින්දකට වැටෙන. පිංගතුනී මොනවා තිබුණත් වැඩක් තියෙනවද නින්දයන්න නැත්න මනුස්සේගේ ජීවිතේ. අපේ ජීවිතයේ දවස පැය 24ෙන් සමහරු පැය 7ක් සමහරු පැය 6ක් සමහරු පැය 8ක් එතකොට කොහොම හරි දවසේ 3න් එකක් විතර ගත්තොත් මිනිස්සු නිදාගන්න. අවුරුදු සාමාන්‍යයෙන් උපරිම ගත්තොත් අවුරුදු අපි හිතමු මේ අවුරුදු 60ක් විතර ජීවත් වෙන කෙනෙක් කියලා. අවුරුදු 20ක් විතර මුළු ජීවිතේ නිදාගෙන තියෙන. ඒ නිසා සැපසේ නින්දක් ලබන්නත් ඒකට මෛත්‍රිය කියන එක අවශ්‍යයි. ඒක පිනක ප්‍රතිඵලයක්. සැප නින්ද බලන්න සමහරු නින්දෙන් බය වෙනවා කෑ ගහනවා රෑතිසේ ඇරගෙන ඇඳේ වාඩි වෙලා
සමහරු හීනෙන් ඇවිදිනවා, බෙල්ලමිරි කන්න එනවා කියනවා, කකුලෙන් අදිනවා කියනවා, තරහකාරයෝ පේනවා කියනවා, තමන් මරණවා පේනවා කියන. කොච්චර මිනිස්සු නිදාගන්න ගිහිල්ලා බය වෙනවද, තැති ගන්නවද? ඒ නිසා සැප නින්දක් ලබන්න පළවෙනිම දේ මෛත්‍රිය. දෙවනීක බුදුරජාණන් වහන්සේ පෙන්වා සුඛං පටිබුඤ්ජති. ප්‍රබෝධමත්ව අවදි වෙන්න පුළුවන්. අන්න මෛත්‍රී භාවනා වඩන කෙනාට ලැබෙන ඊළඟ ආනිසංසය. සුකම් පටිබුංජති. සැපසේ නින්ද ගියාට පස්සේ ඒක ඊළඟ දේ තමයි සැපසේම ප්‍රබෝධමත් අවදි වෙනවා. එතන පෙන්වන ප්‍රබෝධමත් අවදිවීම. ප්‍රබෝධය. ඒක යන උදේ නැකිටපු ගමන් සමහරු ඔබම හොඳට හිතන්න දැන් සමහරු නිදාග අර නින්දයන් නැති ප්‍රශ්න නිසා සමහරු බොන්න පෙළබෙන බේ බදුකමට. රෑට නිදාගන්න ගිහිලා ටිකක් බීලා නින්දට යන. උදේ නැකිටිනකොට ගහලා තෑරිය වගේ. ඊළඟට සමහරය රෑ තිස්සේ ඇඳේ හාට පෙරලෙනවා, මෙහාට පෙරලෙනවා, එහාට පෙරලෙනවා, නින්දයන්නෑ කියනවා, බනිනවා, වතුර ටිකක් බොනවා, ආයි පුටුවේ වාඩි වෙලා ඉන්නවා. එක්ක පෝර්ණ එකක් තියෙනවා නම් ආයි ගිහිල්ලා පෝර්ණ එකේ මොනවා හරි බල ඉන්නවා. ඔහොම ඉඳලා කීයට හරි පාන්දර 2ට 3ට හරි නිදාගත්තා කියලා හිතන්න. උදේ නැකිටිනකොට ප්‍රබෝධමත් නෑ. මුළු ඇඟපතම රිදෙනවා, අතපයි රිදෙනවා, කලන්තේ වගේ. සමහරලාවට වෙලාවට නැකිට ගන්න බෑ. ටික වෙලාවක් යනවා නැකිටලා වාඩි වෙලා වතුරේ එකක් බීලා උණු වතුර ටිකක් බීලා ටිකක් අතපය හෝදගෙන සමහරට පැයක් විතර යනවා චුට්ටක් ඇඟට පණ ගහලා ඉන්න. එහෙනම් අපිට පේනවා සැප නින්දක් නැත්නම් ප්‍රබෝධමත් අවදිවීමක් ලබන්නත් බෑ. පහුවදා දවසම මිනිස්සු කියන අම්මුවද දවසම නිකං ඇඟපත රිදෙනවා, අතපය රිදෙනවා, හරියට නින්ද ගියේ නෑ, අද දවසම වැඩක් කරගන්න විදිහක් නෑ. ඒකට හේතුව මෛත්‍රී සහගත හිතක් නැතිකම. මෛත්‍රිය පුරුදු කරලා නින්දට ගිය කෙනා සුකම් පටිබුංජති. ඔන්න මෙලව ලැබෙන දෙවනි ආනිසංසේ ප්‍රබෝධමත්ව අවදි වෙනවා. උදේ නැකිටිනකොට ඇස් දෙක නිකම් පියාගෙනනින්ද ලැස් හැරිය වගේ. අතපයිරි දෙන්නේ, කොන්දරි දෙන්නේ, ධනිස්ත්‍රී දෙන්නේ, ඔළුවරි දෙන්නේ, කැරකිල්ලෙන්නේ, ඔය මොකවත්නේ. මුළු ඇඟටම ප්‍රබෝධයක් දැනෙනවා. එයා දවස වැඩ පටන්ගන්නේ බොහොම ප්‍රබෝධමත් මනසකි. එයාට දවසම බොහොම ප්‍රබෝධම. එහෙම නං ජීවිතයේ වැදගත්ම ආනිසංස සැපසේ නින්දට යන එකයි, ප්‍රබෝධමත් අවදි වෙන එකයි. මෛත්‍රිය වඩන්. තුන්වෙනි ආනිසංසෙත් බුදුරජාණන් වහන්සේ පෙන්ුවේ මෛත්‍රිය නිසා නින්දෙදිම ලැබෙන දෙයක්. ඒ තමයින්න පාපකන් සුපිනම් පස්සති. පව්කාර හීන දකින්නේ. මේ හීන කියන දේවල් සාමාන්‍ය මිනිස්සු කියනවා සැප හීනයක්. එකැන් සාමාන්‍යෙන් කියනවා හොඳ හීනයක් දකින්න ලැබෙන. සමහරුවෙන් ප්‍රාර්ථනා කරන සුයි ඩ්‍රීම් කියලා. එතකොට ඒ වගේ සැප හොඳ හීනයක් දකින්න ලැබෙන්න කියලා. හැබැයි මිනිස්සුන්ට අර හිතේ තරහාව, කේන්තිය, දවේශය මේවා වැඩි වෙලා නින්දට ගියාට පස්සේ හීනෙන් පේන්නේ තරහකාරය. එක්කෝ මොකෙක් හරි දැකලවත් නැති සත්තු කොටියෙක් පන්නනවා, අලි පන්නනවා තමන්ට. එතකොට ඔවා තමයි හීන පේන්න. එක්ක අලියෙක් පන්නනවා, කොටියෙක් පන්නනවා, සරපයෙක් පන්නනවා, තමන්ගේ ගේ වටේ සරපයෝ පිරිලා ඉන්නවා. එක්ක කවුරු හරි ඇවිල්ල බෙල්ල මිරිකනවා, තමන්ට ආවිදයකින් අනිනවා, පොල්ලකින් ගහන ඕව තමයි පේ. එක්ක හොල්මන් පේනවා, ඇදවට යක්කු ඉන්නවා පේනවා. සමහරුන්ට මේ වගේ භයානක හීන නිතර හිතට වදදිදී පේනවා. ඒකට හේතුව මෛත්‍රියක් නැතිකම. අර දවල් තිස්සේ ගිනි ගන්නකොට රෑට දුමදානවා කිවේ එකයි. දවල් තිස්සේ ඔළුව කලබලේ. හැම වෙලාම ප්‍රශ්න ඔළුව ගිනි අරගෙන තියෙන්. රෑ නින්දට ගියාට පස්සේ ඒවයි කේක සුරූපෙන් තමන්ගේ මනසට විකෘති විදිහට බලපෑම් කරනවා. ඒ නිසා සැප නින්දක් ලබන්නත්, ප්‍රබෝධමත් අවදි වෙන්නත්, හීනෙන් බයවෙන්න නැතුව, භයානක හීන දකිින් නැතුව සැපසේ ගැඹුරු නින්දක සුව නින්දක් ලබන්නත් ඔබ මෛත්‍රිය වඩ දැම් බලන්න මෛත්‍රිය මෙලව මේ ඔක්කොම් මෙලව ලැබෙන ආනිසංස. ඊළඟට බුදුහාන්දුරු පේනවා මෛත්‍රී වඩන කෙනා ලස්සන වෙනවා කියලා. ගොඩාක් දෙනෙ කාසයිනමින් ලස්සන වෙන්න.
අද බලන්න වැඩිපුරම ගත්තොත් ඔයි රූපලාවන්‍යාගාර වැඩිපුරම ගත්තොත් සාමාන්‍ය පිරිමින්ට වඩාම කාන්තාව තමයි වැඩිපුරම ඒවට ආස කරන්න. මේ ශරීරයේ කොටසෙන් කොටස ගත්තොත් දැ මූුණේ ගත්තොත් ඇහි බැබේ ඉදා ඊළඟට ඇහේ කාචේ නහයඉදා ඊළඟට මේ හැම්ම තැනම හම දට්ටික කොන්්ඩෙ කන මේ හැම්ම තැනකම මොන්න තරන්නම් ආලේපන වර්ග ඊළඟට ලක්ෂ ගනම් වියදං කරන ප්ලාස්ටික් සැත්කම් නහය වෙනස් කරගන්න මූුණ වෙනස් කරගන්න මූුණේ රැලියරන්න ඔය තරම් මොන තරං උත්සාහගන්න හැබැයි ඒ මොන්න තරං උපක්‍රම යෙදවත් මොන තරං උත්සාහගත්තත් මොන තරං ආලේපන ක්‍රීම් වර්ග ගැල්ලුවත් ඔබ හොඳට බලන්ට කෙනෙක් තරහින් ඉන්න වෙලාවට දවේශෙන් ඉන්න කෙන වෙලාවට එයාගේ මූුණි ස්වභාවය දැම් මෙතන ලස්සන වෙනවා කියන්නේ සුදු වෙන එක නෙමේ හමේ පාට ගැහෙන එක විතරක් නෙමේ සුදු අය කොච්චරඉන්න අනිකම් බලන්න බෑ යක්කු වගේ සුදු කෙනෙ කර හම පොත්ත සුදු කෙනෙ උපදිනකොටම හම සුදු කෙනෙ තරහගයාට පස්සේ මූුණ ලේ කැල්ල වගේ වෙන මේ මූනට ලේ පිරෙනවා තරහ යනකොට සම්පූර්ණ මූුණ රත්තු වෙලායන ඇස් රත්තු වෙන දවේශයත් එක් ඊළඟට කල් සාමාන්‍ය හමක් තියෙන දැන් ලංකායි වගේ සාමාන්‍ය කළුපාට හමක් තියෙන නිකං තලෙලු හමක් තියෙන කෙනෙකුට කේන්ති ගයාට පස්සේ තරහගයාට පස්සේ යාගේ මූුණට ලේ පිරෙනකොට තවත් කළුවෙන ගොඩා කළුපාට රෞද්‍ර පිදිහ පෙනුමක් යාට පේන පටන්ගන්න මිනිස්සුන්ට එයා පහමේ පාටෙන්නෙම මිනිස්සු ආකර්ශනයවේ දැන් අපි දන්නවා ලෝකයේ සමහර පුද්ගලයන්ට ඒ පුද්ගලයන්ගේ අර මෛත්‍රියත් එක්ක මෛත්‍රී පිනත් එක්ක මිනිස්සු ආකර්ශණය වෙන. සමහල්ලාවට එයාගේ මේ ඇගේ හමේ පාටවත් ඒ වෙන කිසි දෙයන්නෙම නමුත් එයාගේ මෛත්‍රයේ වචනයක් ඔබ සාමාන්‍ය බලන්න වර්තමාන ජීවත්වෙන අයක ඔබ දන්නවා දලයිලාම ගැන බලන්න බොහෝ මෛත්‍රී සහගත මෛත්‍රිය වඩන කෙනෙ. එතකොට දැනට අපේ තේරවාදී බුදුදහම නොවනත් බෞද්ධ මහායානික ටිබෙට් රටේ ආධ්‍යාත්මික නායක හැටිට ලෝක බොහෝ රටවල දැන් අද අපිකත්තුන් ලෝක පුරා යනකොට අපේ තේරවාදී ධර්මය ලෝකයට අරගෙන ගිහිල්ල මේ ලෝකයේ තේරවාදී ධර්මය බලවත්ව ඉහලට අරගෙන ගිය පිරිස බොහොම අඩුයි ලෝක ගොඩක් රටවල බටහි රටවල් ලංකා වගේ රටවලන ලංකා අපේ තේරවාදී ධර්මය ලංකාව බුරුමය තායිලන්තය වගේ රටවල බොහොම ඉහලින් බලවත්ව තියෙනවා. නමුත් බටහි රටවල්ලෝට යනකොට දලයිලාමා කියන පුද්ගලයා ලෝකයේ බෞද්ධ ආධ්‍යාත්මික නායක හැටියට ලෝකෙ බොහෝ රටවල්වල විශාල පිළිගැනීමක් තියෙන. සමහ රටවලට ඔහු එනකොට ඔහු සමහර දේශනාවල ලොකූ දෙයක් කතා කරනවත් නෙමේ හැබැයි ඔහු වටා ලක්ෂ ගානක පිරිසක් එකතුවෙන. අපි දැකලා තිනවා සමහර ඕගේ වැඩ සටහන් සමහ රටවල්ලෝට ආපු අවස්ථාවල ලක්ෂ ගනම් මිනිස්සු පිට්ටනිවලට ලක්ෂ ගනන් එකතු වෙලා අර පොඩි දේශනා පැය භාගික පැයක පොඩි දේශනාවක් අහන් ලක්ෂ ගනම් මිනිස්සු එකතු වෙනවා. ඔහුගේ එක වචන එකට ඒ දේශනාවකට මිනිස්සු ඇහුන්කන් දීගෙන ලෝක පුරා ලක්ෂ ගනම් මිනිස්සු ඒ දේශනාවල් අනුගමනය කරන. එතකොට මිනිස්සුන්ට ඒ ප්‍රිය ස්වභාව ඇති වෙලා තියෙන මෛත්‍රියත්තේ ද ලෝකෙ සමහර පුද්ගලයෝ ගත්තොත් ලෝක ජනප්‍රියම පුද්ගලයෝ ඒ අයගේ මේ හමේ පාට නිසා මේ ඒ පෙනුමින් ලස්සන නිසා නෙමේ ඔවුන්ගේ පෞරුෂය පෙරපින ඒ නිසා කෙනෙකුට ආකර්ශණී ස්වභාවයක් ඇතිවෙන. ඒ නිසා පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා මෛත්‍රිය වඩන කෙනාගේ මුහුණේ එයාගේ ඇස් දෙකින් එයාගේ හිනාවෙන් එයාගේ සුරූපයෙන් ඒ මෛත්‍රිය අන්න අයට දැනෙනවා එක පැතිරෙනවා. ඔබ හොඳට බලන්න ඒ නිසයි බුදුහාන්දුරු පෙන්වේ ඊළඟානි සංසය හැටියට මනුස්සානම් පියෝහෝති. මෛත්‍රී වඩන කෙනා මෙලව මනුස්්‍යයන් අතර බොහෝම ප්‍රිය කෙනෙක් වෙන. එයාගේ මෛත්‍රිය නිසාම හරියට මිනිස්සුන්ට එයා ප්‍රියයි. හරි ආසයි මිනිස්සු යත් එක කතා කරන්න. දැන් සාමාන්‍යනිකන් දැනුමක් තියෙන විදිහට හිතන් කවුරු හරි ඉන්නවා හොඳට සිල් රකින්න. ප්‍රාණගාත කරන්න හොරකං කරන්න වැරදි ජීවිතක ඒවත් මෛත්‍රියම තමයි. එතකොට භාවනාවක් හැටියට මෛත්‍රිය වඩනවා. ඒ මෛත්‍රිය වඩන කෙනා තමන්ගේ කතාව ක්‍රියාව හැම දෙයක් තුළ මෛත්‍රිය තියෙනවා.
වචනයක් කතා කරත් කාගවත් හිතක් රිද්ද වන්න. ක්‍රියාවෙන්වත් තව කෙනෙකුට හිංසාවක් වෙන ක්‍රියාවකේ දෙන්න. හැම වෙලාම හිතනවා මගේ වචනයක් නිසා මගේ ක්‍රියාවක් නිසා තව කෙනෙකුට හිංසාවක් නොවේවා. එහෙම කෙනෙක් පාරක දැක්කත් අනිත් අය ආස යන්න ආසවල් කෙන අනි ඔය මනුස්සයක කතා කරත් හිතට සංසි දෙනවා. වචනයක් කතා කරත් ඇති හිත සැනසෙනවා. පාරක එනවා දැක්කනම් බලෙන් හරි ආයක්කේ කියලා කතා කරන. ඇයි මෛත්‍රිය වචනවලත් මෛත්‍රිය පිරිලා හිත සංසි දෙනවා. හැබැයි අපි දන්නවා සමහර පුද්ගලයෝ ඉන්නවා කේන්තිය. හැම වෙලාම අර ගිනි අරගෙන පත්තු වෙලා ඉන්න. කවුරු හරි හිනා වුනත් ඇයි මොකද ඔබ කිය ඇඟට එනයි ඉන්න. ඔබ හොඳට බලන්න එහෙම චරිත. ඔබ වැඩ කරන තැන ඇති ගමේ ඇති නෑදෑය අතර ඇති යාළු අතර ඇති. හැම වෙලේම කේන්තියෙන් රණ්ඩු එන්න කාගේ හරි පැටලෙන්න බලාගෙන ඉන්න චරිත ඉන්න. දවේශ චරිත. එහෙම කෙනෙක් පාරයනවා දැක්කොත් අපි හිනා වෙලා කතාවට යනවද. එක්කො දැක්කෙ නෑ වගේ එක්කෝ බොරුවට හරි පෝර්ණ එක කනේ තියාගෙන හරි නිකං කෝල් ඒක වගේ හදිස්සියක් මේ ම පස්සෙ කතා කරන්නම් කියලා අහක බලාගෙන මගෑරල යනවා. ඒව මගහැරීමෙන් ප්‍රහණය කළ යුතු ආශ්‍ර මගාරන්න ඕන නැත්නල් ලෙඩක්. මිනිස්සු කැමති නෑ දවේශයෙන් වෛරෙන් කේන්තියෙන් ඉන්න කෙනෙක් ඇසුරු කරන්න. හැබැයි මිනිස්සු ප්‍රියයි හරි කැමති මෛත්‍රී සහගත කෙන ඇසුරු කරන්න. එතකොට සමාජය තුළ ඔබ ජීවත්වෙන පරිසරය තුළ මෛත්‍රිය වඩන කෙනාට මිනිස්සුන්ගේ විශාල ආකර්ශණයක් ගොඩ නැගෙනවා මෛත්‍රිය නිසා. එයා බොහොම පැහැපත් එයා ප්‍රියසීලී එයා බොහොම මෛත්‍රී සහගත හිත ඇදිල යන කෙනෙක් බවට මෛත්‍රිය නිසා සමාජි පත්වෙන. එය මෙලවා නිසංස. ඊළඟට බුදුහාන්දුරුව පෙන්වා මේක මිනිස්සුන්ට විතරක් දැනෙන දෙයක් නෙමෙයි. අමනුස්සානම් පියෝති මේ නොපෙනෙන ලෝකයේ තුළ අමනුස්්‍යයන් පවා මෛත්‍රී වඩන කෙනාට ප්‍රියයි. මෛත්‍රී වඩන කෙනාට අමනුස්්‍යය කරදර කරන්නේ. අමනුස්්‍ය හිරිහැර කරන්නේ. මෛත්‍රිය වඩන කෙනා මිනිස්සුන්ට විතරක් නෙමෙන් සබ්බේ සත්තා භවන්ත සුකි තත්වා. සියලු සත්‍යයෝම සුවපත්තේවා කියලයා මෛත්‍රී වඩ. ඒ මෛත්‍රිය හැම දෙනාටම පැතිරෙනවා. නොපෙනෙන ලෝකවල නොපෙනෙන සත්වයන්ට පවා පැතිරෙනවා. අමනුස්්‍යයන්ටත් එයා ප්‍රියයි. අමනුස්්‍යයතයාට පුළුවන්නන් උදව් කරන. එයාට බොහොම ගරු කරන යාට හිරිහැර කරන්නේ. ඊළඟට බුදුහාන්දුරුව පෙන්වත් දේවතා රක්හන්ති. දෙවියන් ප්‍රියම දෙවියන් ආසම දෙයක් මෛත්‍රිය. දෙවියන් ප්‍රියයි දෙවියන් ආරක්ෂා කරනවා දෙවියන් යාව රකිනෝ. අන්න මෛත්‍රී වඩන කෙනාට ලැබෙන ආනිසංස දෙවියන්ගේ රැකවරණි දෙවියන්ගේ ආරක්ෂාව දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන. අන්නේ නිසා පිංහතුනේ දෙවියන්ටත් ප්‍රිය අමනුස්්‍යයන්ටත් ප්‍රිය මිනිස්සුන්ටත් ප්‍රිය ආකර්ශණය පුද්ගලයෙක් බවට මෙලව පත්වවෙන්න නම් වෙන කිසිබ දෙයක් නෙමේ මෛත්‍රිය. දැන් ඔබ හිතන්න මේ ඔක්කොම මෙලව ලැබෙන ආනිසංස. මේ ජීවිතය ඔබට මේ ගුණධර්ම තමන්ගේ ජීවිතය එකතු කරගන්න පුළුවන්නම් මොන්න තරං ආනිසංසයක් සැනසීමක් මෙලව අත්දකින්න පුළුවන්ද. ඊළඟට බුදුහාන්දුරුව පෙන්වා බහනිනි මෛත්‍රී වඩන කෙනා මේ ජීවිතය තුළ ගින්නෙන් වසවිසෙන් අවියාවිදවලින් අනතුරක් නොවී තමන්ගේ ජීවිතය ආරක්ෂාවෙන්. යම් කිසි හේතුවකින් සතුරු හරි දැන් ඔබ මෛත්‍රී වැඩුව කියලන්නේ හතුරන්ට. සමහර හතුරෝ ඉන්නවා පල්ලි ගන්න මේන සංසාර හතුරුයින් දැන් අපේ බුදු හාමුදුරුව තුළ මෛත්‍රයක් නැතුවද දේවදත් ඔච්චර පලිගන්නාව. බුදු හාමුදුරුව මෛත්‍රී පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට වඩපු කෙනෙ. ඒත් බුදු හාමුදුරන්ටත් වෛර කරපයි ලෝක හිටිය ඒ නිසා අපි ජීවත්වෙන ලෝකයේ අපිට නැතුවම යනවන්නේ මේ මෛත්‍රී වැඩුව කියලා හතුරු නැති වෙන්න සංසාර හතුරුයින්. හැබැයි ඔවුන් පලිගන්න උපක්‍රම යෙදුවත් ඔවුන් පරදිනවා මිසක් බොහෝ වෙලාවට දේවතාරක්කන්ති. දෙවියන්ගේ රැකවරණය දෙවියන්ගේ ආශිර්වාදය තියෙන නිසා ඔබ බේරෙනෝ භාරක්ෂාවෙන. බුදු හාන්දුරු පෙන්වා ගින්නෙන් අනතුරක් වෙන්න යනවනන් එයා ගින්නෙන් වෙන අනතුරෙන් ආරක්ෂාවෙන. දෙවියන්ගේ රැකවරණයාට තියෙනවා. අර මෛත්‍රිය වඩන පිනෙන් කොහොමහරයක මග හැරිල බේරෙන. වස විසෙන් කවුරු හරි වහ දෙන්න සැලසුම් කරන. මැරෙන්න්න තියෙනවා හැබැයි මොකක් හරි වෙලා බේරෙන. සමහරලාවට තමන් වැරදීමකින් ඒක තමන්ට කැවුණ පෙවුණ කියලා හිතන්. සනිකව ඒ විස බලවත් නොවී
ඔබට සුවපත්වෙන ක්‍රමේ පෑදෙන. ඉක්මනට හොඳ වෛද්‍යවරේක්මන ගැහෙන ඔබට ප්‍රතිකාරටික හොඳට හම්බෙනවා. ඔබ නොසිතන විදිහට ඔබ ඉක්මනින් සුවපත්වෙන. දැන් ඒකන බුදුහාදුරු කන්ද පිරිත පෙන්න්න සරපයක්ගෙන් කවදාවත් සර්ප කුලවලට මෛත්‍රී වැඩුවනං ඒ විස සහිත සර්පයෙක් නිසා ජීවිතහානියක් වෙන්න. එතකොට බලන්න මිනිස්සුන්ගේ විස විතරක් නෙමේ. සර්පයෙක්ගෙන්වත් අනතුරක් වෙලා ඒ විසෙක් ජීවිතයේ නැතිවෙන්න එය ආරක්ෂා වෙනවා සර්ප කුලවලට මෛත්‍රී වඩනවා. මේ මෛත්‍රිය කියන්න අපිට හිතාගන්න බැරි මහා පුදුම බලයක්. ඔබේ ජීවිතය තුළ ඒ බලය ඔබට ඇති කරගන්න පුළුවන් මෙලොව. ඊළඟට අවිආවිධවලින් කවුරු හරි වෙඩි තියන්න හරි ගලකින් ගහන්න හරි මොකක් හරි වෙනත් ආයුදයකින් හරි මොකක් හරි උපක්‍රමය. අප හිතම ඔබ දන්නේ නෑ ඔබ යන පාරි සමහල්ලාට කොහරි බෝම්භයක් තියෙනවා. අප හිතම නිකං ඒ කාලෙ බෝම්බ තිබ ප්‍රත්තක උතුරු ප්‍රදේශ හරි කොහ හරි හදිසි යන්න ගිහිලා කැලෑ පාරකාරි බිම්බෝම්භයක් වල්ලපු තැනක් කියලා හිතන්න. මෛත්‍රිය වඩන කෙනා අර පින බලවත්න සමාටට පෙරාකු සල්ල එක කර්ම විපාකත් එක්ක තමන් එකගේ අනිත්ත ඇදිලා ඇන්න පුළුව. පින බලවත් එච්ච කෙනා සමහල්ලාට ඒ වෙලාවේ එක්ක මොකක් හරි බැහැල හරි හදිස්සිය මොකක් හරි හේතුවකින් ආපහු යන්න ගෙදිල හරි ඔහු බේරෙනවා අනිත් අයි සමහල්ලාවට කර්මාන් රූපිය යහුවේ. අපිට ගින්නෙන් අනතුරක් වෙන්න තිබ්බත් වසවිසයකින් අනතුරක් වෙන්න තිබ්බත් අව්‍යාවිදයකින් අනතුරක් වෙන්න තිබ්බත්. මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රී ආනිසංසිෙන් රැකෙනවා කියල බුදු හාන්දුරු පෙන්ව ආරක්ෂාවෙන. දැම් බලන්න මෙලව මොන තරං ආරක්ෂාවක්ත ජීවිතය මෛත්‍රිය. ඊළඟට බුදු හාන්දුරු පෙන්වත් තුවටන් චිත්තන් සමාධියතිය. ඔන්න මෛත්‍රී වඩන කෙනාගේ හිත ඉක්මනින් එකඟ වෙන. ඇයියාගේ හිත කලබලෙ නෑ ඇවිස්සිලා නෑ දවේශය තරහා වෛරය ඒ ඔක්කොම සංසිදිලා බොහොම තැම්පත් සාන්ත හිතක් දැ. ඉක්මනින් හිත සංසිදෙනවා. තුවටන් චිත්තන් සමාධීත. ඊළඟට මෙලව තව ඇදගත්ම දෙයක් මෛත්‍රිය කියන මහා පිනක්. ඒ පින නිසාම මරණාසන්න මොහොතේ සිහිමුලාවෙන් නෑ කියල බුදු හාන්දුරු පෙන්නු. අන්න මෛත්‍රී භාවනාව වඩන මෛත්‍රිය වඩන කෙනාගේ මෙලව බලවත් මානිසංසය. මෛත්‍රිය වඩන කෙනා මරණ මංචකයේ සිහිමුලාවෙන්න. ඒ පිනෙන් සිහිය රැකෙනවා කුසලේ තුළ රැකෙනවා. කොච්චර වටිනවාද කියල බල අපි මේ මොනවා කරත්. මරණ මංචකේ සමහල්ලාවට කේන්ති ගිහිල්ලා තරහ ගිහිල්ලා ඔළුව අවුල්ලෙලා සිහි කල්පනාව නැතුව මැරෙන්න්න වුණොත්. ඊළඟ උපත ගැන අපිට කොහේ අයිද කියලා විශ්වාස කරන්න බෑ සතරාපාය මහගෙදර කරගත්ත ගමනක් අපි යන්න. හැබැයි ඔබ මෛත්‍රිය වඩනවන ඔබ මෛත්‍රිය ප්‍රගුණ කරපු කාලයක් පුරුදු කරපු කෙනෙක් නම් ඒ පිනෙන් මරණ මංචක ඔබේ සිහිය රැකෙනවා. ඔබ සිහිමුලා වෙන්නේ. ඔය ආනිසංස ඔක්කෝම මෙලවට පරලවට එකක් තියෙනවා බුදු හාන්දුරු පෙන්වා මහනෙනේ එයා මරණින් මත්තේ මෛත්‍රී දිහාන වඩපු මෛත්‍රී සමාධී වඩපු කෙනෙක් නම් එයා බ්‍රහ්ම තලවල ඒ සමාධීයට අනුව බඹලව උපදිනවා කියල බුදු හාන්දුරු පෙන්. එතකොට බලන්න මේ ආනිසංස ඔක්කොම මෙලව ලබන්න පුළුවන් ආනිසංස. ඒ තමයි පිනාතර අග්‍රම පින දියුණු කිරීමේ මෙලව ලැබෙන ආනිසංස. මෛත්‍රිය කියන්න පිනාතර අග්‍රම පින. ඒ අග්‍රපින ඔබේ ජීවිතය තුළ ඔබ රැස් කරගන්න. ඔබේ ජීවිතය තුළ ඔබ එකතු කරගන්න මේ ආනිසංස ජීවිතය ලබන්න උත්සාහ කරන්න. ඉතින් අපි ඔබ හැම දෙනාට ආශිර්වාද කරනවා. වටිනා මනුස්ස ජීවිතය තුළ. ඉතා වටිනා ධර්මයක් බුද්ධ ශාසනයක් මුණ ගැහුණ. ඔබේ ජීවිතය ඔබ අනිත් දේවල්ලෝට කැපවෙලා මහන්සුවෙනවා වගේ ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතය රැකගන්න ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න මේ භයානක සසර ගමනින් මිදන්න ඔබ වීරිය ගත යුතුයි. මේ පින ආශිර්වාදයක් වේවා වේවා කියලපි ආශිර්වාද කරනු. ඔහොම වන්දනා කරගන්න. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු තුවං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.